වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින් 7:33 වෙලා වයිබෝන් සුබදැසනක්. අදත් අපි වෙඩිල්ල සංවාදය ආරම්භ කරනවා. අපි උදෑසන ඉඳලා මතක් කරා වගේම අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම බැංකුවේ තියෙන ඔබේ මුදල් සුරක්ෂිතද ඉස්සරහට ශ්‍රී ලංකාවේ මේ විශේෂයෙන්ම රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටෙයිද? එහෙම අපි දැක්කා විවිධ මත පළ වෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක මූල්‍ය තත්ත්වයන් පිළිබඳව තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් සමහර විට ඔබ account එකේ දාලා තියෙන පුංචි හරි මුදල ඔබට සෑහෙන මුදලක්. හැබැයි ඉතින් ඒ සම්බන්ධයෙන් යම් අවධානමක් තියෙනවා කියලා අපි දැක්ක පහුගිය දවස්වල. විවිධ දෙනා, ඒ කියන්නේ වගකීමක් ඇතිව හෝ නැතිව විවිධ මත විශේෂම සමාජ මාධ්‍යයෙන් පළ වෙනවා. ඒ සම්බන්ධවත් අපි මූලික වශයෙන් කතා කරන්න සූදානම්. ඉතින් තැන්පතු අනතුරේට බැංකු පද්ධතිය කඩා වැටේද? මේක තමයි අපේ අද දවසේ මාතෘකාව බවට පත් වෙන්නේ. සුබෝදෑසනක් රණීල්. සුබදසනක් වැඩිල් අහගෙන ඉන්න හැමෝටම විශේෂයෙන්ම මේ වෘත්තීය සමිති ශේෂ්ත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න වෘත්තීය සමිතියකට තමයි අපි අද හැරයුම් කළේ වෙඩිල්ල කතා බහට එකතු වෙන්න කියලා. විශේෂයෙන් ඔබේ තියෙන ප්‍රශ්න, රටේ තියෙන ප්‍රශ්න සහ වෘත්තිකයන්ගේ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරනවා. අපි දෙක එකතු වෙන්නේ ලංකා බැංකු සේවක සංගමේ සභාපති චන්න දිසානායක මහත්තයා සහ ලංකා බැංකු සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහත්තයා. මේ දෙපළත් එක්ක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද හරි අඩුයි මේ බැංකු වෘත්තිකයෝ මේ වගේ වෙලාවකට ගෙන්න ගන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා අපි මෙතුමන් එක්ක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් සමහර තැන් තියෙනවා සංක මේ නිලධාරීන් විදිහට කියන්න පුළුවන් දේවලුත් නැති දේ බැරි දේවලුත් තියෙනවා. හැබැයි ඒ අතරේ පුළුවන් හැමදේම ජනතාව වෙනුවෙන් කියන්න සහ අනාවරණය කරගන්න අපි අද දවසේ සූදානම්. අපි මුලින්ම මේ ඔබතුමන්ලාගෙන් දැනගන්න කැමති ලංකා බැංකුකරුවන්ගේ සංගමය කියන්නේ මොකක්ද? මේක පිහිටුවන්නේ ඇයි? මොකක්ද මේකේ අරමුණ? සුබෝදෑසනක් රනිල්, ඒ වගේම අසංක බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම මේ වැඩසටහනේ නිෂ්පාදකතුමා සහ ITN ලක්හඬ පාලන අධිකාරියටත් අපේ ගෞරවය පුද කරන්න අවශ්‍යයි. ඔබ අහපු පළවෙනි ප්‍රශ්නය ඒක පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. ලංකා බැංකු සේවක සංගමය අපේ වෘත්තීය සමිතිය බැංකුකරුවන්ගේ සංගමය නෙවෙයි. ප්‍රශ්නයක් නෑ. දැන් ලංකා බැංකු සේවක සංගමය ඇත්තටම 1943 තමයි මේ රටේ ස්ථාපිත වෙන්නේ. ඒ ස්ථාපිත වෙන්නේ ලංකා බැංකු සේවක සංගමයේ හැටියට නෙවෙයි. ආරම්භ වෙන්නේ බැංකු ලිපිකරු සංගමයේ හැටියට තමයි. බැංකුවල ලිපිකාර ශ්‍රේණියේ ඉන්න සහෝදර සහෝදරියෝ එකතු වෙලා ඔවුන්ගේ රැකියාවෙන් වල තත්වයන් සහ ඒ ඔවුන්ගේ වරප්‍රසාද ජයග්‍රහණය කිරීම පිණිස ආරම්භ කරපු වෘත්තීය සමිතියක්. නමුත් ටික කාලයක් ගත වෙනකොට එවක බැංකු ශාස්ත්‍රයේ අවබෝධ කරගෙන තියෙනවා ලිපිකරුවා විතරක් නෙවෙයි බැංකුවල ඉන්න සියලුම ශ්‍රේණි වලට වෘත්තීය සමිතියක අවශ්‍යතාවය. ඒ අනුව වර්තමානයේ වෙන විට රනිල් අපි ඔබ විමසා බැලුවොත් බැංකු ශාස්ත්‍රයේ බැංකු 18ක රාජ්‍ය ඒ වගේම පුද්ගලික බැංකු 18ක පහළම ශ්‍රේණියේ සිට ඉහළම, ඒ කියන්නේ සාමාන්‍ය අධිකාරිවරයා දක්වාම මේ ලංකා බැංකු සේවක සංගමේ සමාජිකත්වයේ දරනවා. එතකොට ලංකා බැංකු සේවක සංගමේ ඔබ කිව්වා වගේ මේ රටේ මූල්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම විශේෂයෙන් බැංකු ශාස්ත්‍රයේ ප්‍රබලම ඒ වගේම ශක්තිමත්ම වෘත්තීය සමිතිය. අපි වෘත්තීය සමිතියක් හැටියට අපේ සමාජිකාව 30000කට ආසන්න පිරිසක් අපේ රට ඇතුලේ ඉන්නවා සමාජිකත්වයේ දරන. එතකොට මේ සමාජික අයිතිවාසිකම්, සමාජික අවශ්‍යතාවයන්, රැකියාවේ සුරක්ෂිත භාවයේ සිට සියලු කටයුතු වලදී වෘත්තීය සමිතියක් හැටියට අපි මැදිහත් වෙනවා. එතනින් ඔබට ගිහිල්ලා අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා ලංකා බැංකු සේවක සංගමේ ශක්තිය තුල තමයි අද මේ මොහොතේ අපි ඔබ කතා කරන මේ මොහොතේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව වගේ රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ ලංකා බැංකු සේවක සංගමේ මහා ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හැටියට. පොදුවේ ගත්තහම මේ රටේ රාජ්‍ය පෞද්ගලික බැංකු පද්ධතිය උන්නතිය, බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන රටේ මහජනතාවගේ ආර්ථිකයේ අවශ්‍යතාවයන් සඳහා ඒ බැංකු පද්ධතිය නිවැරදි මාර්ගයක ගමන් කරවීම තමයි
පක්ෂ දේශපාලනයෙන් තොරව කටයුතු කරන වෘත්තීය සමිතියක් හැටියට අපේ යුතුයකම හා වගකීම වෙන්නේ. ඒක තමයි අපි කරමින් ඉන්නේ. පහුගිය දවස්වල අපි දැක්කා මේ චන්න මහත්තයලා මේ ඔය කියන අරගලවලට හැමදේටම සහයෝගය පළ කරනවා. හැබැයි යම් මතයක ඉඳලා ලංකාවේ ආර්ථිකය හදන්න ඕනේ මෙහෙමයි. මෙන්න මේ ක්‍රමයට තමයි අපි රට ගොඩනගන්න ඕනේ කියලා ඔබතුමන්ලා යම් මත කිහිපයක් ඉදිරිපත් කළා රජයට. අපි ඒක ගැනත් කතා කරමු. අපි මේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහත්තයාගෙන් අහන්න කැමතියි. දැන් ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිතුමා විස්තර කරා බැංකු 18ක හරි ශක්තිමත් වෘත්තීය සමිතියක් මේක. ඒ කියන්නේ බැංකු කරුවන්ගේ සියලු හඬ මෙතන තමයි ඒක රාශි වෙලා තියෙන්නේ පක්ෂ ભેදයකින් තොරව අපිට පේන විදිහට. අපි වැරදි නම් නිවැරදි කරන්න. දැන් මේ ඇත්තටම දැන් හුඟක් අය කියනවා දැන් රටේ ආර්ථිකය කඩා වැටෙනවත් එක්ක අසංගනේ. ඒ කියන්නේ ආර්ථික අර්බුදෙන්ද බැංකු පද්ධතිය බලපෑමකට ලක් වෙලා හානියට ලක් වෙලා කියලා මේ මොකක්ද ඔබතුමාලගේ පැහැදිලි කිරීම මේ සම්බන්ධයෙන්? ඔව් බොහොම ස්තුතියි රනිල් ඒ වගේම අසංක මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ විදියට දැන් මේ රටේ අපි හැමෝම දකිනවා මේ රටේ අර්බුදයක් තියෙනවා කියලා. මේ ආර්ථික අර්බුදයක්. එතකොට මේ ආර්ථික අර්බුදයක් තුළ බැංකු පද්ධතියට වෙන බලපෑම මොකක්ද කියලා බැලුවොත් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ බැංකු පද්ධතිය කියන්නේ මොකක්ද? බැංකු පද්ධතිය කියන්නේ මූල්‍ය අතරමැදිකරණයන් කරන පද්ධතියක්. එතකොට මේ පද්ධතිය තුළ බැංකු කරන්නේ අතරමැදි කාර්යභාරයක්. බැංකු තැන්පත් කරුවන්ගෙන් යම්කිසි පොලි මුදලකට ඔවුන්ගේ තැන්පතු ලබා ගන්නවා. එතකොට ඒ ලබාගෙන තවත් යම් පොලි මුදලකට ඒක තවත් ණය අවශ්‍ය කරන පිරිසකට ණය වශයෙන් ලබා දෙනවා. එතකොට මේක තමයි මৌলিক කාර්යය. එතකොට මේක සඳහා ගනුදෙනුකරුවන් කියලා පිරිසක් ඉන්න ඕනේ. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් රටේ රජය ගත්තාම රජයේ ණය ගැනීම සියල්ල රාජ්‍ය බැංකුව හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට රජය විසින් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන ඒ වගේ දේවල් ගෙන්නනකොට ඒකට දායක වෙන්නේ මේ විශේෂයෙන්ම රාජ්‍ය බැංකු සහ සමහරලාට වෙනත් පොත්ගලික බැංකු. ඊළඟ අනිත් පැත්තෙන් අපි දන්නවා මේ රටක සම්පූර්ණ ආර්ථිකය රඳා පවතින ප්‍රධාන දෙයක් තමයි ආනයන සහ අපනයන. එතකොට ආනයන කරනකොට ආනයන කිරීමේදී ජාත්‍යන්තර වෙළඳාමේ ඒ සියලු කාර්යයන් කරන්නේ බැංකුව හරහා. මූලික වශයෙන් බැංකුව හරහා නොවන ක්‍රමයක් තියෙනවා. නමුත් මූලික වශයෙන් පිළිගත් සිද්ධාන්තයන් අනුව බැංකුව හරහා තමයි දේශීය සුළු ජාත්‍යන්තර වෙළඳාම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපනයන. අපනයන කරනකොට මේ අපනයනයන් වලදීත් මේ අපනයන කරුවාට අවශ්‍ය සියලු පහසුකම් සැලසෙන්නේ බැංකුව හරහා. ඒතකොට මෙහෙම බලපුවම ඔබට පේනවා ඇති රටේ ආර්ථිකයේ විශාල කොටසක් මේ බැංකුව පද්ධතිය විසින් ආවරණය කරනවා. එතකොට මේ අර්බුදය කියන එකත් අපි හඳුනා ගන්න ඕනේ. දැන් මේ අර්බුදයට ලක් වෙන්නේ බැංකුව පද්ධතිය. ඇයි? මේ ගනුදෙනුකරුවා ණය ගන්න ඉන්න ගනුදෙනුකරුවා. ඔව්. තා ණය ගත්ත ගනුදෙනුකරුවා. ඒ කියන්නේ ඒ අය දැන් යම් අර්බුදයකට ලක් වෙනවා. එක පැත්තකින් පහුගිය කාලේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. කොවිඩ් වසංගතය ආවා. ඊළඟට දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිවලදී නිෂ්පාදන ක්‍රියාදාමයන් වලට මූලිකත්වයක් දීලා නැහැ. ඒ කාරණාත් එක්ක මේ රටේ මේ ව්‍යාපාරික ප්‍රජාව විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යාපාර විශාල කඩාවැටීමකට සහ පිරිහීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක ඍජුවම බැංකු පද්ධතියට බලපානවා. මොකද බැංකු පද්ධතිය ඒ ඇයට තමයි ණය දීලා තියෙන්නේ. බැංකු පද්ධතිය ඒ ඇයට තමයි ණය දෙන්න ඕනේ. ඒතකොට ඒ ණය අයවීම පිළිබඳ ගැටලු මතුවෙනවා. ඊළඟට නැවත ණය දෙීම පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒතකොට මේ පැත්තෙන් එතන යම් ගැටලුවක් නිර්මාණය වෙනවා. ඊට අනිත් පැත්තෙන් රජය ගන්න ණය. ඒතකොට දැන් රජය ණය ලබා ගන්නකොට ඒ රජය ලබා ගන්න ණය සඳහා යම් පොලියක් බැංකුවට ලැබෙනවා. නමුත් යම් අඩු පොලියකට තමයි රජයට ණය දෙන්නේ. ඒතකොට ඒ වගේ මේ රජයට ණය දීම බැංකුව වලට යම් සීමාවක් දක්වා කරේ නැත්නම් බැංකුව මතට යම් පීඩනයක් එනවා. මොකද බැංකුව තැන්පතු වශයෙන් තැන්පතුකරුවන්ගෙන් ලබාගත් මුදල් තමයි රජයටත් ගනුදෙනුකරුවන්ටත් හැමෝටම දෙන්නේ. එතකොට රජයට දෙන ණය ප්‍රමාණය යම් පොදකට සීමාවක් නික්මවා ගිය අවස්ථාවකදී බැංකුව මතට යම් පීඩනයක් එල්ල වෙනවා. ඒ අයට තවදුරටත් ණය ලබා දීමේ හැකියාව සීමා වෙනවා. ඊළඟ අනිත් පැත්තෙන් අපි දකිනවා මේ මෑත කාලේ අපනයන පහළ වැටෙනවා, ආනයන ඉහළ යනවා. ඒතර ආනයන වියදම ඉහළ යනවා. ඒතර මේ තත්ත්වයක් බැංකුව වලට බලපානවා. ඒතර එක පැත්තකින් අපනයනකරුවන්ට දෙන්න තියෙන පහසුකම් සීමා වෙනවා. ඊළඟට ඒ දීලා තියෙන පහසුකම් අය කර ගැනීමේදී යම් යම් ගැටලු වෙනවා. අපනයනකරුවන්ගේ ආදායම් පහළ බැසීම තුළ. අනිත් පැත්තෙන් ආනයන වියදම් ඉහළ යන්නේ. ඒතර ආනයන වලට ඩොලර් බැංකුව වලින් සපයන්න ඕනේ. එතකොට එතනදිත් බැංකු වලට පීඩනයක් එල්ල වෙනවා. එතකොට මේ රටේ සමස්තයක් විදියට
අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තීන් සහ අපිට නොලැක්ක හැකි යම් යම් බාධක කොවිඩ් වසංගත වගේ බාධක වලින් ආපු බලපෑමත් ඒ වගේම ඒ තත්ත්වයන් උඩ රටේ ඩොලර් හිඟවීම සහ රුපියල් හිඟවීම කියන ඒ කාරණා දෙකත් එක්ක බැංකු පද්ධතිය මත මේ ආර්ථික අර්බුදය තුළ පීඩනයක් එල්ල වෙලා තියෙනවා. අපි අද දවසේ කතා කරමින් ඉන්නේ මේ විශේෂයෙන්ම මේ ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධව මේ පවතින තත්ත්වයන් සම්බන්ධව අපිට මේ කතා බහට ඔබට එකතු කරගන්න අපි අපේ දුරකථන අංක දෙක අනිවාර්යෙන් මතක් කරනවා 27 810 දුරකථන අංක දෙක ඔස්සේ ඔබට පුළුවන්කමක් තියෙනවා මේ කතාවට එකතු වෙන්න. දැන් මේ අපි කියන කාරණාවලට සමහර විට දැන් මෙතුමාලා කතා කරන දේවල් වලට හාත්පසින්ම වෙනස් විදිහේ අදහස් ඔබ එකතු කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ දුරකථන අංක දෙක අනිවාර්යෙන් මතක් කරගන්න. චන්න දිසානායක සභාපති ලංකා බැංකු සේවක සංගමයේ එතුමා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අද දවසේ රංජන් සේනානායක ප්‍රධාන ලේකම් ලංකා බැංකු සේවක සංගමයේ නියෝජනය කරමින් අද දවසේ ඇවිල්ලා ඉන්නවා. දැන් වෘත්තීය සමිතියකින් එහාට ගිහිල්ලා මේ සම්බන්ධව අපි ඔබතුමාගෙන් අහනවා නම් මේ වෙලාවේ රට ඇතුළට ඩොලර් ගෙනීම සම්බන්ධව කතා කරනවා රංජන් මහත්තයා. එතකොට මේ එවන්න කියලා කියන නමුත් එන්නේ නැති තත්ත්වයක් තියෙනවා. සමහරලාට අපි දැක්ක පහුගිය කාලේ මහා බැංකුව අධිපතිවරයා කියනවා නෑ එහෙම සංචිත ප්‍රශ්නයක් නෑ ඒක මැනේජ් කරගන්න පුළුවන් එහෙම කියලා. ඔබතුමාලාට සේවකයෝ විදිහට ආයතනයක් ඇතුලේ ආයතනයේ බැංකු පද්ධතිය ඇතුලේ වෙන ප්‍රශ්නේ කියන්නේ හොඳටම දැනෙන පිරිස සේවකයෝ විදිහට. ඇත්තටම පහුගිය කාලේ ඉඳන් මේකට සූදානමක් තිබෙන්නේ නැද්ද? ඩොලර් සංචිත හිඟවීමට විසඳුම් තිබෙන්නේ නැද්ද? මේ වෙනකොට ඒ වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග අපි කැමති එක මේ සභාපතිතුමා විස්තර කරනවා. මොකද මේ එකන් දැන් කියනවා අපි ගාව රුපියලක්වත් නෑ ඒක ඩොලර් නැහැ තෙල් ගේන්න. එතකොට බැංකුවල රුපියල් තියෙන විදිහක් තියෙනවද අපිට පැහැදිලි කරගන්න මේක සාමාන්‍ය දේ කියන්නේ බැංකුවල රුපියල් ඩොලර් වලට පරිවර්තනය කරගන්න බැරිද මේ වෙලාවේ? ඒ කියන්නේ බැංකුව එහෙමනම් බැංකුවල තියෙන්න බෑනේ. බැංකුවල ඩොලර් නැහැ. බැංකුත් කඩා වැටිලා එපැයි. දැන් ලංකාවේ රජයේ ඇතුලේ සල්ලි නැත්තම් බැංකු පද්ධතිය ඇතුලේ සල්ලි නැති වෙන්න එපැයි. ඔව් රනිල් එක තාම මේ වැදගත් සහ සංකීර්ණ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මෙහෙමයි අපි ඒකෙදි තේරුම් ගන්න ඕනේ අපේ රටේ තියෙන රුපියල්. එතකොට විශේෂයෙන් පොදු මුදල තමයි ඇමරිකානු ඩොලර් කියන එක. අනිකුත් යූරෝ, ජපනීස් යෙන්, ස්ටර්ලින් පවුම් වගේ විදේශ මුදල් තියෙනවා. නමුත් අපි ජාත්‍යන්තර ගණදෙනු වලදී ඇමරිකානු ඩොලර් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ, භාවිතා වෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ එහෙමනම් ඔබ දන්නවා ඩොලර් තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහෙමනම් අපි අපේ රටට ඩොලර් ප්‍රේෂණය කිරීම නැත්නම් ඩොලර් ගෙනීමේ වැඩපිළිවෙළවල් අපි රටක් හැටියට හදන්න ඕනේ. මේක මේ ඩොලර් රටේ නැතිකම බැංකුවල ප්‍රශ්නයක් නෙවෙයි. බැංකුවල ප්‍රශ්නයක් නෙවෙයි. රටට ඩොලර් එනවනම් ඒවා බැංකුවල තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඔබ දන්නවා විදේශ රටක දැන් අපේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා විදේශීය ශ්‍රමිකයෝ. විදේශ රටවල ඔවුන් වැටුප් ලබනවා ඩොලර් වලින්. එතකොට ඔවුන්ගේ යපෙන්නන්ට එහෙම නැත්නම් ඔවුන්ගේ ගිණුම් වලට ඔවුන්ගේ ගෙවල් වලට නිවාස වලට ඩොලර් ලංකාවට යොනව නම් කිසියම් රාජ්‍ය වේවා පෞද්ගලික වේවා බැංකු පද්ධතියක් කරා බැංකුව කරන්නේ ඒ ඩොලර්ස් ටික බැංකුවේ තියාගෙන අදාළ ගනුදෙනුකරුවට එහෙම නැත්නම් ඒ යපෙන්නන්ට අපේ රටේ මුදලින් ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයනවා, ගිණුම් ගත කරනවා. මොකද අපේ රටේ ඩොලර් ඇමරිකානු ඩොලර් අතේ තියාගෙන අපේ රට ඇතුලේ ගනුදෙනු කිරීම අපහසුයි. ජාත්‍යන්තර ගනුදෙනු වල පාවිච්චි කරන නිසා. දැන් එතකොට මූලිකව සමීර අහපු මේ රනිල් අහපු ප්‍රශ්නේ ඔය ඩොලර් එන ක්‍රමවේදවල තමයි බරපතල ගැටලුව තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපේ අසංක මහත්මයා අහපු කතාවේ කියපු කතාවේදීත් පැහැදිලිව කිව්වා මේ සංචිත වල අඩුවක් තියෙනවද? පැහැදිලිව තියෙනවා. දැන් ඒක ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ ඇමරිකානු ඩොලර් මිලියන මට මතක හැටියට 50කටත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ තාම ඒ කියන්නේ එක තෙල් නැවකට ගෙවුවොත් එහෙම ওই ප්‍රමාණයත් අහිමි වෙනවා. ඒ වගේ තැනක තමයි අපේ රට තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදේශ මුදල් රටට එන ක්‍රමවේදයන් පාලනය කිරීම එහෙම නැත්නම් ඒවට අවශ්‍ය පහසුකම් සැපීම සහ ඒක කළමනාකරණය කිරීම මේක පැහැදිලිවම ආණ්ඩුවේ කියන්නේ මුදල් අමාත්‍යාංශේ භාණ්ඩාගාරය ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව කියන මේ ආයතනවල වගකීමක් හා යුතුයකමක් වෙනවා. දැන් පහුගිය කාලේ ඔබට අවශ්‍ය නම් මට විස්තර කරන්න පුළුවන් කොහොමද මේ අපේ රටට ඩොලර් එන මහා ක්‍රම කීපයක් තියෙනවා මම කියන්නේද? ප්‍රධාන එක ක්‍රමයක් තමයි විදේශීය ශ්‍රමිකයෝ ඔබ දන්නවා විශාල ප්‍රමාණයක් එක එක විදේශ රටවල් වල සේවය කරනවා. ඔවුන්ගෙන් අපි සාමාන්‍යයෙන් අපේ රටේ මහ බැංකු වාර්තාවලට අනුව සාමාන්‍ය හැටියට පහුගිය කාලේ අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 7ක විතර විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් අපේ රටට ආවා.
හැබැයි පහුගිය මේ වකවානු වෙනකොට මෙන්න මේ ඩොලර් පැමිණීමේ මේ මාර්ගය මුල සම්පූර්ණයෙන් නෙවෙයි. නමුත් බරපතල විදිහට කාදනය වීමක් අපි දකිනවා, බිඳ වැටීමක් දකිනවා. දැන් ওই විදිහට එන ඩොලර් තමයි අපි ඉන්ධන ගෙන්නන්න, එහෙම නැත්නම් ගෑස් ගෙන්නන්න, ඖෂධ, ආහාර වර්ග, රටට අත්‍යවශ්‍ය දේවල් විදේශීලින් ගෙන්නන්න පාවිච්චි කරපු ඩොලර්. දැන් මේ ඩොලර් පැමිණීම බිඳ වැටීමක් දකිනවා. ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔබ දකිනවා, අපි සෑහෙන ප්‍රමාණයක් ඩොලර් රූපයපු මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. මොකද විදේශිකයෝ අපේ රටට ඇවිල්ලා ඩොලර්ස් අරගෙන ඉන්නේ. ඒ ඩොලර් රට ඇතුලේ අපි තියාගෙන ඔවුන්ට රට ඇතුලේ සංචාරය කරන්න රුපියල් තමයි අවශ්‍ය වෙන්නේ. ඒක දීලා බැංකු මේ ඩොලර් ටික අපි තියාගන්නවා. දැන් ওই සංචාරක ව්‍යාපාරය අර කිව්වා වගේ ප්‍රාස්කු ප්‍රහාරයෙන් ඊට පස්සේ කොවිඩ් එකෙන් පස්සේ සහ මේ වර්තමානයේ මේ ආර්ථිකය ඇතුලේ තියෙන බිඳ වැටීම, දැන් විදුලිය නැහැ, ගෑස් නැහැ, ඉන්ධන නැහැ. ඔබ දන්නවා මේ සංචාරකයෝ මෙහෙම දුක් විඳින්න රටවල් වලට එන්නේ නැහැ. ඉතින් මේක මම මේ කාටවත් චෝදනා කරනව නෙමෙයි. මේක තමයි සැබෑ තත්ත්වය. ඊට අමතරව අනික් රටවල්ට සාපේක්ෂව බැලුවාම අපිට ඔබ අහලා ඇති මේ ඍජු විදේශ ආයෝජන කියන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්. දැන් මේ අපි දකිනවා මේක අතිශයෝක්තියක් නෙමෙයි. එහෙම ඉන්වෙස්ට්මන්ට් රට ඇතුළට එනවද කියන එක ගැන ගැටලුවක් තියෙනවා ඇත්තටම. ඉතින් එහෙම එන මාර්ගයත් කඩා වැටිලා තියෙනවා. ඊළඟට අපනයන කරලා අපි යම් ද්‍රව්‍ය එහෙම නැත්නම් සේවා අපනයනය කරලා විදේශ ආදායම් උපදවන්න පුළුවන්. ඒ වගේත් යම් බිඳ වැටීම් තියෙනවා. එතකොට මේ ඩොලර් නැති ප්‍රශ්නේ රනිල් ඔන්න ඔය වගේ අර්බුද නිසා තමයි අද ඩොලර් රටට ගලාගෙන එීම බිඳ වැටිලා තියෙන්නේ. මෙන්න මේකට අපි රටක් හැටියට මුහුණ දිය යුතු වෙනවා අනිවාර්යයෙන්ම. මේ කුමන හෝ ක්‍රමවේදයකට දැන් මේකට සමහර දේශපාලන වශයෙන් ගත්තාම ගන්න පුළුවන් ලේසිම උත්තරය තමයි නෑ අපි විශාල පොලියකට හරි කමන්න විදේශ වලින් ණය ගන්නවා කියන්නේ. දැන් මෙතෙක් කාලයක් ওই ණය අරගෙන තමයි රටේ ආර්ථිකය අපි දකින විදිහට මේ විදිහට අපේ වචනයෙන් කියනවා නම් හිර වෙලා තියෙන්නේ. තව ගන්න ඕනේ දැන් මේ මොහොතේ. මේක තමයි. මේක අපි දකින විදිහට වෘත්තීය සමිතියක් හැටියට මේක මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි. මේක අර පැටවුන නෝල් බෝල් එක අපි තව දුරටත් පැටලෙමින් අපිට පෙනෙන්නේ අපි දකින්නේ නැහැ ඉස්සරහට කොහෙද මේකේ කෙලවරක් තියෙන්නේ කියලා. මේ කතාව ඇතුලේ පොඩි අතුරු ප්‍රශ්නයක් අපිට ලැබෙන ප්‍රශ්නයක් අපි මේ අහන්නේ රංජන් සේනානායක මතෙන් ගැටලුවක් නැහැ අපි විමසන්න. දැන් බැංකු පද්ධතිය ඇතුලේ සමහර අය චෝදනා කරනවා ලංකාවේද මේක මුදක් සමාජ මාධ්‍යෙත් සම්ප්‍රේෂණය වුණා. කියන්නේ මේ ධනවතුන්ගෙන් ණය වෙන්න තියෙන විශාල ධනස් මේ බොල් ණය ප්‍රමාණයක් බැංකු පද්ධතිය ඇතුලේ තියෙනවා. ඒක බැංකු පද්ධතියට බලපානවා කියලා මේ දේශපාලන හැම දේශපාලන පක්ෂයක්ම කරපු වැඩක්. ඒ නිසා බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ජනතාව මත කියන්නේ රජයේ බදු බර පාඩු අනුසාර නමුත් බැංකු වලට මේක තදින් බලපාලා තිනවා. ණය දීලා තියෙනවා හිතවත්කම් මත විවිධ ආයතන වලට. ඒක බැංකු වලට බලපාලා තිනවා බොල් ණය විදිහට කියලා. මෙහෙම තත්වයක් තියෙනවද බැංකු පද්ධතිය ඇතුළේ? නිලධාරීන් විදිහට කියන්න පුළුවන් දේවල්. ඔව් නෑ මං හිතන්නේ ඒක ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ඔය ගැන අපි පැහැදිලි කිරීමක් ලංකා බැංකු සේවක සංගමයේ විදිහට කරන්න සූදානම්ෙන් ඉන්නවා. හෙට දවසේදී අපි සූදානම්ෙන් ඉන්නේ රටේ ජනතාවට කියන්න මේ ගැන. මොකද අපි මේකේ හරි දේ අවබෝධ කරගන්න අවශ්‍යයි. පළවෙනි දේ තමයි විශේෂයෙන්ම බැංකු පද්ධතිය රාජ්‍ය බැංකු ගත්තාම බැංකු වලින් ණය ලබා දීමේදී බැංකු ණය ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඒ ක්‍රමවේදය අනුව තමයි ඕනෑම කෙනෙකුට ණය දෙන්නේ. අපි කියන්නේ 100% මේ කිසිම බලපෑමකින් තොරව හැම කෙනෙකුටම ණය දෙනවා කියලා. හැබැයි මොන බලපෑමක් මත ණය දුන්නත් ඒ ණය දීමේදී මේ මූලික ක්‍රමවේදයන් අනුගමනය කරලා තමයි ණය දෙන්නේ. ඒතකොට එහෙම ණය දුන්නාම ඒක සාමාන්‍ය කෙනෙකුට වෙන්න පුළුවන්, ලොකු ව්‍යාපාරිකයෙකුට වෙන්න පුළුවන්. ඒ ණය යම් අවස්ථාවක ගෙවීම පැහැරහැරියොත් මේ මහ බැංකු රෙගුලාසින් සහ රාජ්‍යාත්‍යන්තර ප්‍රමිතීන් අනුව යම් දින ගණනකට පස්සේ ඒක අක්‍රමික ගණයටපත් වෙනවා. ඒතකොට අක්‍රමික ගණයටපත් වුණා කියලා ණය අය කිරීම නවත්වන්නේ නැහැ. ඒතකොට ණය අය කර ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ග ගන්නවා පළමුවෙන් නීතිමය නොවන ඒවා. ඒතකොට එහෙම වෙලත් යම් විදියකට අය කර ගන්න බැරි වුණොත් ඊට පස්සේ නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා. ඒ නීතිමය ක්‍රියාමාර්ගවලදී බැංකුවලට ඒ තමන් ලබා දුන්න ණය සඳහා සුරැකුම් ගත කරපු චංචලව නිශ්චල දේපල තියෙන්න පුළුවන්. ඒතකොට පළමුවෙන් ඒව අය කරගන්න කටයුතු කරනවා. ඒතකොට එහෙම ඒවයිනුත් එහාට ගිහින් තවත් අපිට අවශ්‍ය නම් එයා ඒ අදාළ පුද්ගලයෝ සමාගම් හෝ ආයතනවල ඒ අයගේ අනිකුත් දේපල වලටත් යම් දුරකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මේ ණය අය කරගන්න. මොකද මේ අපි දීලා තියෙන්නේ තැම්පත් කරුවන්ගේ මුදල්. එතකොට ඒව අය කර ගැනීමේ වගකීමක් බැංකුවලට තියෙනවා. එතකොට ඒ නිසා ඒ ක්‍රියාමාර්ග ගන්නවා.
එතකොට ඒ ක්‍රියාමාර්ග මාර්ගණීමේදී යම් අවස්ථාවන් වල සහනයන් ඉල්ලා සිටියොත් ගනුදෙනුකරුවෝ මේ හැම කෙනෙක්ම මේ ණය අරන් තියෙන්නේ ගනුදෙනුකරුවන්නේ. එයා ලොකු ව්‍යාපාරිකයා පොඩි ව්‍යාපාරිකයා ඔහු බැංකුවට ගනුදෙනුකරුවෙක්. එතකොට ඔහුට යම් සහන දීලා පොලිස් සහන හෝ යම් සහන දීලා ඒ මුදල අය කරගන්න උත්සාහ කරනවා. ඒ සියලු ක්‍රියාමාර්ග මේ කරගන්න බැරි වුණොත් තමයි අවසාන වශයෙන් මේ ඔවුන්ගේ දේපල වෙන්දේසි කරලා ඒ වගේ දේවල් වලින් අපි මේ ණය කරගන්නේ. ඒතර ඒ දක්වාත් මේ ණය පවතින්නේ අක්‍රමික ගණයේ. එතකොට ඒවා බොල් ණය ගණයටපත් වෙන්න යම් කාල සීමාවක් යනවා මාස 18ක් ඒ වගේ කාලයක් යනවා. ඒතර හැබැයි එහෙම බොල් ණය ගැන කියන මේ අක්‍රමික අඩමාන ඒ විදිහට ගිහින් මේ බොල් ණය කියන ගණයට වැටුණා කියලා ඒ ණය කිසියම් වෙලාවක කපා හරින්නේ නැහැ. අන්න ඒක තමයි අපි පළමුවෙන්ම මේ රටට ජනතාවට දෙන්න ඕනේ පණිවිඩේ. එතකොට දැන් අපි හිතමු යම් කිසි බැංකුවක බිලියන 50ක් බොල් ණය හෝ එහෙම නැත්නම් අක්‍රමික සහ බොල් ණය එකතුවක් විදියට තියෙනවා. හැබැයි ඒවා කිසිම අවස්ථාවක ඒ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අය කිරීම කරලා ඒ සියල්ලෙන් පස්සෙත් යම් එකතු දෙයක් ඉතුරුනොත් ඇරෙන්න කිසි අවස්ථාවක කපා හරින්නේ නැහැ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ඔය බලපෑමක් මතවත් කපා හරින්නේ නැහැ. කිසිම එහෙම බලපෑම් කරලා කපා හරින්න බෑ. ඒ තියෙන නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැතුව. එහෙම කපා හැරියොත් ඒවට විරුද්ධව ඒ අදාළ නිලධාරීන්ට පියවර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි පහුගිය කාල සීමාවේ විශේෂයෙන්ම ලංකා බැංකු සේවක සංගම විදිහට යම් බැංකුවල සමහර ණය ඔය වගේ බලපෑම් මත දෙන්න යද්දි අපි මැදිහත් වෙලා නවත්තන්න කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ දුන්නයින් පස්සේ අය කර ගැනීම වලදී බලපෑම් වෙනකොට අපි ඒවට මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. අපි කියන්නේ මේ රටේ අපි පැහැදිලිව දන්නවා හැම දෙයකම දේශපාලන බලපෑම් තියෙනවා. එතකොට මේක බැංකුවලදී විතරක් එහෙම 100%ක් සර්වසාධාරණ වෙනවා කියලා කවුරු හිතනවා නම් හෝ බලාපොරොත්තු වෙනවා නම් අපි එහෙම කියනවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. නමුත් හැබැයි පැහැදිලිව කියන්න ඕනේ මේ බැංකු පද්ධතිය තුළ විශේෂයෙන්ම මහා ජනතාවගේ මුදල් එහෙම කපා හරින්න ඉඩකඩක් නැහැ. ඒක මහා බැංකු රෙගුලාසි වල සිටම ඒක සම්බන්ධව පැහැදිලි මේ රෙස්ට්‍රික්ෂන් ඒ කියන්නේ සීමාවන් පනවලා තියෙන්නේ. ඒතර දැන් ඔය මෑතක භාගේ කතා වෙච්චි ඔය ණය වර්ග තියෙනවා යම් බැංකු දෙකකට අදාළව ප්‍රධාන බැංකු දෙකකට අදාළව ඒ හැම එකකටම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා සහ ඒවා දැනටත් ගනිමින් තියෙනවා. ඒතර ඒවා යම් කිසි අවස්ථාවක මේ වෙනකොට ඒවා සියල්ලම ඒ ණය ගණයේ තියෙන්නේ කපා හැරලා නැහැ. යම් කිසි අවස්ථාවක ඒවා දේශපාලන බලපෑම් මත කපා හරින්න උත්සාහ කරනවා නම් ලංකා බැංකු සේවක සංගම විදිහට මේ මහ ජනතාව වෙනුවෙන් අපි ඒ සඳහා ගන්න පුළුවන් ඕනෑම උපරිම පියවරක් ගන්නවා. ඒක නිසා මම හිතන්නේ ඒ ගැන ඒ නිසා බැංකු පද්ධතියේ ජනතාව මත බරක් පැටවිය හෝ එහෙම නැත්නම් ඒ මත පදනම් වෙලා ජනතාව ණය නොගෙවා සිටීම හෝ කියන කාරණා ගැන හිතනවා නම් ඒක මම හිතන්නේ විශේෂයෙන් අපි දැනගන්න අවශ්‍යයි. මේ බැංකු අර මම කලිනුත් කිව්වේ බැංකු පද්ධතිය පැවතුනොත් තමයි අපේ රටේ ආර්ථිකය ආරක්ෂා වෙන්නේ. දැන් උදාහරණයකට කියන්න දැන් පහුගිය කාලේ ඔය පෝලිං ඇති වුණේ ඇයි? පෝලිං ඇති වුණේ දැන් බැංකු පද්ධතිය විසින් මේ රජයට ඉන්ධන විදුලිය ඒ වගේ අත්‍යවශ්‍ය ආහාර දවගෙන දිගින් දිගටම ණය දුන්නා. හැබැයි මේ ණය දීම යම් සීමාවට ආවට පස්සේ බැංකු පද්ධතියෙන් ඒක නවත්තනවා. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු දෙක. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක. එතකොට දැන් එතනින් එහාට මේ රජයට මේවා ගේන්න මුදල් නැහැ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමය එක තැනක හිර වෙනවා. එතකොට පෝලිං හැදෙනවා. ඒතර අන්න ඒ தත්ත්වයේ උඩ මේ බැංකු පද්ධතිය ආරක්ෂාකාරීව සහ ශක්තිමත්ව තියෙන්න අවශ්‍යයි. ඒ වගේම මේ සඳහා තැන්පත්කරුවෝ විශේෂයෙන් මේ බැංකුවට අවශ්‍ය මූලික දේ තමයි තැන්පත්කරුවන්ගේ විශ්වාසය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ විශ්වාසය මත තමයි සියලුම සංඛ්‍යා ලේඛන මොකද ඉබ්බතොඩක් නැහැ. විශ්වාසය රැඳුන්නේ නැත්නම්. ඒ නිසා විශ්වාසය ආරක්ෂා කිරීම මහ බැංකුවේ ආණ්ඩුවේ ඒ වගේම බැංකු ප්‍රධානීන්ගේ ඒ හැම දෙනාගේම වගකීමක් ඒ විශ්වාසය ආරක්ෂා කර ගැනීම. මේ වගේම විශ්වාසය පවත්වා ගැනීම අපි ගනුදෙනුකරුවෝ ජනතාව විදිහට අපි සියලු දෙනාගේ වගකීමක්. බැංකු පත්‍ය ආරක්ෂා වුණොත් විතරයි ආර්ථික ආරක්ෂා වෙන්නේ. ආර්ථික ආරක්ෂා වුණොත් විතරයි රට රැකෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවෝ විදිහට අපිට තියෙන ලොකුම විශ්වාසය තමයි අපි හිතනවා රජයේ බැංකුවක අපි අපේ තැන්පතු කරන එක තමයි සුරක්ෂිතම කියලා. අපිට එහෙම විශ්වාසයක් තියෙනවා. අපි වුණත් සාමාන්‍ය ඕනම මිනිස්සෙක් කියන්නේ නෑ රජයේ බැංකුවක දාන්න. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔය එහෙම් මෙහෙන් එහෙන කතා එක්ක අපි අද දවසේ මේ මාතෘකාව වෙන්නෙත් ඒක අපේ තැන්පතු ටික අනතුරේද ඔබතුමාලා තේරුම් ගත්ත විදිහට ඇත්තටම මේ මිනිස්සු සල්ලි තැන්පත් කරව මිනිස්සුන්ට මොකක්ද කියන්න තියෙන්නේ ඒ මුදල් වලට යම් හානියක් වේද ඒව ඇදලා වෙන කොහෙට හරි ඉන්වෙස්ට් කියන්නේ මේ රජය වියදම් ටික වෙනුවෙන් වැය කරයිද එහෙම මොකක් හරි එහෙම අවදානමක් තියෙනවා ඒක ජනමත අද පත්තරේ තියෙනවා දැන් සේවක අර්ථසාධ කරමුදලේ වගේ දේවල් වරප්‍රසාද අවුරුදු 10කටවත් ඉල්ලන්න එපා මේ රට තියෙන තත්ත්වයේ අනුව කියලා යම් මත පළ කරලා තිබ්බා. දැන් කියන්නේ
මිනිස්සුන්ට තියෙන්නේ නෑ මේ ටික ඔක්කොම නිකන් අපි මේක සරලව හිතමු මේ කාරණේ ඉතාලම සංකීර්ණ කාරණා ඔබතුමා කිව්ව විදිහට අපේ සල්ලි ඔක්කොම ටික ඇදලා තෙල් ගේයි වගේ කතාවක්. ඒ කියන්නේ සරලව මිනිසුන් බිම් මට්ටමේ කතා වෙන කතාව මේක. ඔබතුමාට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. එහෙම බැංකු වලින් සල්ලි ගන්න පුළුවන්ද කියන්නේ. මූලිකව කියන්න තියෙන්නේ රනිල් නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම කරන්න බෑ. මොකද ඔබ අවසානයේ අහපු තැනදී අපේ රටේ බහුතරයක් ගණන්දනුකරුවන්ගේ මුදල් තියෙන්නේ අපේ රටේ රුපියල් වලින්. ඒ රුපියල් වලින් තියෙන මුදල් අරගෙන ඉන්ධන ගෙන්නන්න හෝ විදේශ ගණන්දනු වලට පාවිච්චි කරන්න බෑ. දෙවැනි වර්ගයේ තමයි විදේශ මුදල් වලින් ගිණුම් පවත්වාගෙන යන සුළු පිරිසක් ඉන්නවා අපේ රටේ අපේ බැංකුවල. එහෙම ගණන්දනුකරුවන්ට අයිති මුදල් ආණ්ඩුවට නෙමෙයි. ඒක මම හිතන්නේ කිසිම කෙනෙකුට එහෙම ඔබේ ගිණුමේ තියෙන මුදල් බැංකුවට හෝ ආණ්ඩුවට හෝ එහෙම ගන්න බෑ. එහෙම තත්වයක් නෑ. ඊළඟට තමයි අසංකහපු ප්‍රශ්නේ මේ බැංකුවල තියෙන තැන්පතු විශේෂයෙන් රාජ්‍ය බැංකුවල සුරක්ෂිතද? අපි බය නැතුව කියනවා 100% තවමත් සුරක්ෂිතයි. ඒකේ සුරක්ෂිත භාවය ගැන කිසිම ගැටලුවක් නැහැ. මෙතනදී අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අසංක මේ රටේ දැන් අපි උදාහරණයකට ගත්තාම ලංකා බැංකුව වේවා මහජන බැංකුව වේවා එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික බැංකුවක් වේවා රාජ්‍ය බැංකුවක් වේවා මේ බැංකු නිකන් මේ බෝඩ් ලෑල්ලක් හදාගෙන මේ ප්‍රධාන කාර්යාලයක් හදාගෙන ශාඛා පවත්වාගෙන යනව නෙවෙයි. මේක ඇතුලේ මේකේ යට ලොකු කතන්දරයක් තියෙනවා. මේක ඇතුලේ ලොකු කතන්දරයක් තියෙනවා. ඒ තමයි මේ රටේ බැංකු පද්ධතිය පවත්වාගෙන යනවා නම් දේශීයව සහ විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ නිර්ණායකයන් ගණනාවක් තියෙනවා. ඒ නිර්ණායකයන්ට අනුව තමයි බැංකු පවත්වාගෙන යන්න වෙන්නේ. එහෙම නැතුව හුදකලාව අපිට ඕන විදිහට සල්ලි අරගෙන බැංකුවට ඕන විදිහට සල්ලි විදන් කරන්න එහෙම ක්‍රමවේදයක් නැහැ. ඔබ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවා මේ රටේ. මේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ රටේ රාජ්‍ය පෞද්ගලික බැංකු පමණක් නෙවෙයි මූල්‍ය ආයතන පවා ඊටාම සුපරික්ෂාකාරීව විමර්ශනාත්මකව තමයි මේ දිහා බලාගෙන ඉන්නේ. මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කරන්න මහ බැංකුව වගේ මේ රටේ රජය විශේෂයෙන් භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය කියන මේ ආයතන සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඒ අනුව මහ ජනතාවගේ තැන්පතු වලට බැංකු පද්ධතිය ආරක්ෂාව සපයනවා වගේම අපි දන්නවා ඔබ අපි සියලු දෙනාම දන්නවා මේ රටේ මහ බැංකුවත් මේ රටේ රජයත් ආණ්ඩුවත් මේ සියලු පාර්ශවයන් මේ තැන්පත්කරුවන්ගේ තැන්පතු ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඉතින් අපි පැහැදිලිව කියනවා රට ඇතුලේ ආර්ථිකමය වශයෙන් විදේශීය මුදලේ සහ ලංකාවේ දේශීය මුදලේ බරපතල පීඩනයක් එහෙම නැත්නම් බිඳ වැටීමක් කඩ වැටීමක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒක පදනම් කරගෙන බැංකු ක්ෂේත්‍රයේ යම් යම් අභියෝගයන් වලට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන් ඔය ආනයන අපනයන වගේ ක්ෂේත්‍රයන් ගත්තාම සෑහෙන බිඳ වැටීමක් තියෙනවා. ඒක සැබෑ කාරණයක්. හැබැයි ඒවා මේ කියන ආකාරයට බැංකුවල තැන්පත්කරුවන්ගේ තැන්පතු වලට හානියක් ගෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ. අපි වගකීමකින් යුක්තව කියනවා මේ රටේ බැංකු පද්ධතිය මේ මොහොතේ ශක්තිමත්ව පවතිනවා. ඒ අනුව තැන්පත්කරුවන්ගේ තැන්පතු ගැන කිසිදු බියක් සැකයක් තියාගන්න අවශ්‍යතාවයක් වෙයි. දැන් මේ ප්‍රශ්න ඔක්කොම කියන්නේ හැමෝම ප්‍රශ්න ගැන කතා කරනවා. හැබැයි විසඳුම් ගැන කතා කරන පිරිස හරි අඩුයි. ඔබතුමාලා විශ්වාස කරන විදිහට මේ ඩොලර් ගේන වැඩ පිළිවෙලක් විදිහට ඔබතුමාලා මොකක්ද ඔබතුමාලාගේ යෝජනාව? දැන් වෘත්තීය සමිති අපි දකිනවා ගොඩක් ආයතනවල තියෙන්නේ කෑ ගන්නවා. ඒ කියන්නේ ගොඩක් ආයතනවල ඔබ එහෙම නොවෙන්න පුළුවන්. විසඳුම් පේන්නේ නැහැ. සමහර විට පාලන අධිකාරිය සමහර හොඳට යන ආයතන වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වය නිසා අඩපණ වෙලා තියෙනවා. ඒවත් අපි දැකලා තියෙනවා. නමුත් හොඳ වෘත්තීය සමිතියක් වෙන්න ඕනේ ආයතන ගොඩනගාලීම උදෙසා පෙනී හිටීම සහ දායකත්වය ලබා දී. ඔබතුමාලාගේ ඇත්තට මොනවද මේ සඳහා තියෙන විසඳුම්? මේකෙදි ඇත්තටම අපි පළමුවෙන්ම කියන්න ඕනේ මේක මේ රටේ තියෙන ආර්ථික අර්බුදයේම කොටසක්නේ බැංකුව මුවද්දලා තියෙන මේ තත්ත්වය. එතකොට අපි පැහැදිලිවම ඉස්සරලාම දැන් අපි මේ ඩොලර් සහ රුපියල් කියන දෙකම ගැටලු තියෙනවා. නමුත් අපි පළමුවෙන්ම යමුකෝ ඩොලර් ප්‍රශ්නේ අපි විසඳගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපේ ප්‍රධාන ප්‍රශ්නේ. අපි දකිනවා ඒකෙදි වෘත්තීය සමිතියක් විදියට පළමුවෙන්ම රටේ අංක 1ට දේශපාලන ස්ථාවර භාවයක් ඇති වෙන්න ඕනේ. ඒ දේශපාලන ස්ථාවර භාවය අනිවාර්ය අංගයක් වෙනවා අපිට ඉස්සරහට යන්න. මේ මොහොතේ ඔබ විශ්වාස කරන දේශපාලන ස්ථාවර භාවය මොකක්ද? මේ මොහොතේ අපි දකින දේශපාලන ස්ථාවර භාවය තමයි මේ රටේ සියලු දේශපාලන පක්ෂ ඒ තමන්ගේ පක්ෂවල න්‍යාය පත්‍ර වලින් බැහැර වෙලා රට ඇත්තටම මේ මුහුණ දීලා තියෙන අර්බුදයේ සැබෑ පැතිකඩයන් නිවැරදිව තේරුම් ගනිමින්. ඒක අපි තේරුම් ගන්න තියෙනවා නම් මේක දේශපාලනඥයන් තේරුම් ගන්න බැරි වෙන්න බැහැ. ඒතර ඒක තේරුම් ගනිමින් මේ සියලු දෙනාම ඉදිරි අඩු වශයෙන් ඉදිරි අවුරුදු 5ක් සඳහා නිශ්චිත පිළිගත් ජාතික
වැඩපිළිවෙලක් එක්ක. ඒක ආර්ථිකයට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සෞඛ්‍යයට වෙන්න පුළුවන්, අධ්‍යාපනයට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රවාහනයට වෙන්න පුළුවන්. ඒ නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් එක්ක මෙතන මේ රටේ මේ දැනට තියෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයනේ. ඒතර තහ විධායකයේ තියෙනවා. ඒතර විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ යම් තුලනයක් සහිතව අද තියෙන විදිහට නෙමෙයි යම් තුලනයක් සහිතව අධිකරණයේ ස්වාධීනත්වය ඇතුව මේ යම් කාල සීමාවක් ඉස්සරහට යන්න වෙනවා එකිනෙකා අතර කුලල්කා ගැනීමකින් සහ දේශපාලන න්‍යායපත් වලින් තොරව. ඒක තුල තමයි දේශපාලන ස්ථාවරභාවය. ඔලු ගෙඩි වලින් ඒක ඇති කරන්න කියලා නෙමෙයි අපි කියන්නේ. ඔලු ගෙඩි මාරුවකින් තොරව. එතෙන්ට යන්න ඕනේ. ඒක ගොඩක් අපිට කියන්නේ දීර්ඝව කතා කරන්න ඕනේ. සරලව කෙටියෙන් කිව්වොත් මේ මොහොතේ දේශපාලන ස්ථාවරභාවයක් නැහැ කියලා අපිට පේනවනේ. ඒතර එන්නේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. සාධනීය මට්ටමක් නැද්ද? කියන්නේ ටික ටික ඒක හොඳ වෙනවා වගේ පේන්නේ නැද්ද? නෑ අපිට කියන්නේ එහෙම සෑහීමට පත්විය හැකි මට්ටමේ නෑ. අපි හිතනවා දැන් තිබ්බට වඩා යම් ප්‍රසාදනීය තත්ත්වයන් කීපයක් අපිට පේන්න තියෙනවා. හැබැයි නමුත් මෙතනින් එහාට ගිය වැඩපිළිවෙලක් අවශ්‍යයි. තාම එහෙම සමස්ත ඒකාග්‍රතාවයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒතර ඒක බලපානවා. මෙතනින් එහාට අපිට එතනින් එහාට ඉස්සරහට යන්න ඒක පැහැදිලිවම බලපානවා. මොකද ඒ ප්‍රශ්නේ අහන්න හේතුව රනිල් මේ සමහරවිට අපි තේරුම් ගන්න දේ තමයි වෘත්තීය සමිති කාගේ හරි දේශපාලන යට ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිතිය අපේ රටේ බහුතරයක් තියෙනවා. ඔබතුමාලගේ පහළ ලේයර් එකෙත් අපි කෙලින්ම මෙහෙම අමුවෙන් අහන්නම්කෝ. චන්න මහත්තයාගේ දේශපාලන යම් මතයක් කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවද? ඔබතුමා කාගේ හරි අතකොළුවක්ද දේශපාලන? පැහැදිලිවම නෑ රනිල්. පැහැදිලිවම නෑ. ඔබ විශ්වාස කරන්න දැන් අපේ සංගමේ ප්‍රධාන ලේකම් සහෝදරයා මම වගකීමකින් කියනවා ගිය සැරේ මේ මැතිවරණයේදී මම කාටද ඡන්දය දුන්නේ කියලා මම විශ්වාස කරනවා රංජන් සහෝදරයා දන්නේ නැහැ කියලා. ඔහු ඡන්දය පාවිච්චි කර කාටද කියලා මම දන්නේ නැහැ. මේ සංගමය ඇතුලේ අපේ ඔබට මම කියන්නුනා මේ ලංකා බැංකු සේවක සංගමය ව්‍යවස්ථාවකින් තමයි පාලනය වෙන්නේ. අපිට ඕන දේවල් කරන්න බෑ. මේකේ නිල මණ්ඩල තියෙනවා. නිලධාරි මණ්ඩලය අපිත් එක්ක 12 දින තව 10 දිනක් ඉන්නවා. එතකොට අපි මේ සියලු දෙනාට වගකීමට බැඳිලා ඉන්නවා. එතකොට අපි පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරනකොට රනිල් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපේ සංගමේ ව්‍යවස්ථාව සහ මේකේ පරිචය එහෙම නැත්නම් මේ යන ක්‍රමවේදය තුල එක එක පක්ෂ දේශපාලන වලට නතු වෙලා කටයුතු කරන්න බෑ. ඒ වගේම අපි පැහැදිලිව තේරුම් අරන් තිනවා මේ රට මේ තරම් විනාශ මුඛයටපත් කරේ මේ රටේ පක්ෂ දේශපාලන. ඒක අර පක්ෂේ මේ පක්ෂේ කියලා නෑ. ඒක වර්තමානයේ අපි දැන් අද අත්විඳින්මින් ඉන්නවා. මේකේ ඉතිහාසයේ තියෙනවා අපිට උදාහරණ අරගෙන ඕනනම් කියන්න පුළුවන් වෙලාව නැති නිසා මම කියන්නේ නෑ. ඉතින් ඒ වගේ මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙහෙම කුණු වෙලා ඕජස් ගලන දේශපාලන පක්ෂ දේශපාලන නාරාවලකට වැටෙන්න තරම් අපි බොළඳ නැහැ. ඉතින් ඒ අනුව අපි සංගමයේ හැටියට ඊටාම මධ්‍යස්ථ තැනක ඉඳගෙන මොකද මේ රටේ මම ඔබට කිව්වා බැංකු 18ක 30000ක සමාජිකත්වයක් ඉන්නකොට අපි දන්නේ නැහැ මේ සමාජිකත්වයේ 30000 මොන පක්ෂයටද හිතවත් මොන කාටද කටයුතු කරන්නේ එහෙම එකක් නැහැ. ඔවුන්ට පෞද්ගලික දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා ඒක අපිටත් තියෙනවා. නමුත් අපි මේ සංගමය ඇතුළට කිසිම අවස්ථාවක පක්ෂ දේශපාලනය ගෙන්න ගන්න කටයුතු කරන්නේ නැහැ. මම අවසන් කරන්නම් මේ ප්‍රශ්නේ. ඔබ දකිනවා පහුගිය කාලේ විවිධ රාජ්‍ය ආයතනවල මැතිවරණයක් එනකොට විවිධ කලබගෑනි මැතිවරණයේ පක්ෂයක් දිනුවාම මේ තනතුරු වෙනස් වෙනවා, හුවමාරු වෙනවා, ඒව වෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලට ඡන්දෙ දෙන්න පෝස්ටර් ගහන ඒවා ආයතන ඇතුලේ යනවා. නමුත් මම ඔබට කියනවා අපි වගකීමකින් කියනවා මේ රටේ කිසිම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධාන කාර්යාලයක හෝ ශාඛාවක කිසිම දේශපාලන අඩු ගානේ මේ පෝස්ටර් එකක් ලීප්ලට් එකක්වත් බෙදෙන සංස්කෘතිය අපි නවත්තලා දිනවා. මොකද ඕක ආවොත් මේ රටේ බැංකු පද්ධතියටත් වෙන්නේ මේ රටේ විනාශ වෙච්චි රාජ්‍ය ආයතන වලට වෙච්ච දේ. ඒ නිසා බොහොම වගකීමකින් කියනවා කිසිම දේශපාලනයක් අපි පිටිපස්සේ නැහැ. අපිව මෙහෙවන්න කාටවත් බෑ. අපිව මෙහෙවන්නේ අපේ අර 30000ක් වෙච්ච මහා සමාජිකත්වය විතරයි. ලේකම්තුමා මේ අර ඩොලර් ප්‍රශ්නේ ඉතුරු ටික අපි අතරමැද තිනේ මේ පැත්තට ගියේ. ඔව්. අපි ඒක ඉස්සරහට යන් එතකොට ඒක පළවෙනි එක. ඊට පස්සේ ඊළඟට දැන් ඩොලර් එන්න අපි දැන් ඉස්සෙල්ලා බලන්න ඕනේනේ ඩොලර් එන්න නම් ඩොලර් එන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා යම් පැහැදිලි කිරීමක් කරා. ඩොලර් එන ප්‍රධාන මාර්ග කීපයක් තියෙනවා. අපි එකින්නේ ගත්තොත් පළවෙනි එක විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන ඩොලර්. ඒතර ලංකාවේ මේ වෙනකොට මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විදේශගතව ඉන්නවා. ඔබ දන්නවා ඇති ඒකෙන් බහුතරයේ ඉන්නේ මැද පෙරදිග. වැඩිම විදේශ ශ්‍රමික ප්‍රමාණයක් ඉන්නේ සෞදි අරේබියාව. ඒතර යුරෝපියන් කන්ට්‍රීස් වල යම් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අය එවන්න එපා අපිට ඩොලර් එක. ඊට පස්සේ දෙවෙනි එක මේ ආනය කියන්නේ අපනයන කරාම අපනයන වලින් අපිට එන ඩොලර්. අපනයන ආදායම.
එතකොට ඒ කියන්නේ අපිට මේ කෙලින්ම ගන්න පුළුවන් දේවල් අතර ඍජු විජේ සායෝජන වගේ ලොකු දේවල් වලට යන්න පෙර. එතකොට ඒක. එතකොට ඊළඟට අනිත් එක අපිට තව හඳුනාගත්ත සහ දියුණු නොකළ කොටසක් තියෙනවා. මේ ලංකාවේ ඉඳන් ඔන්ලයින් ජොබ්ස් කරලා පිට රටවල් වලට සේවාන් සපයලා මේ මාර්ගගත ක්‍රම ඔස්සේ. එහෙම ලංකාව ඩොලර් ගේන පිරිසකුත් ඉන්නවා. එතකොට මේ හැම කෙනෙකුගේම මේ ඩොලර් ඒම පසුබහින්න. කියන්නේ යම් දුරකට මේ පහළට වැටෙන හේතු උනේ එකක් මේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳව පැවතිච්ච අවිශ්වාසය. එතකොට එන්නේ ඒක නිසා තමයි අපි කිව්වේ ඒ ස්ථාවරභාවය ඇති කරාම මේ විශ්වාසය ගොඩ නැගිනවා. ඒ විශ්වාසය ගොඩ නැගුණාම ඒ අය ලංකාවට ඩොලර් එවන්න පෙළඹෙනවා. ඊළඟට අනිත් එක මේ ඩොලරේ ඇතිවෙච්ච මේ කඩාවැටීමත් එක්ක ලංකාවේ එවන ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමාණය සීමා වීම. දැන් ඒක නිසා මිනිස්සු බැංකු ක්‍රමය හරහා ඩොලර් එවන්න නැතුව වෙන හොරපාරවල් වලින් ඩොලර් එවන්න උත්සාහ කරා. ඒතකොට ඒක තුලත් බැංකු ක්‍රමයේ ඩොලර් එන එක අඩු වුණා. එතකොට දැන් මහ බැංකුව වර්තමාන අධිපතිවරයා ඇවිල්ලා මේ ගෙන අලුත් ප්‍රතිපත්තිත් එක්ක ඩොලරේ පාවෙන්න සලස්සලා ඩොලරේ ඉස්සර උඩට ගිහින් ඒකත් එක්ක යම් වෙනසක් ඒකේ වෙලා තියෙනවා. හැබැයි ඒකත් යම් දුරකට ස්ථාවර වෙන්න අවශ්‍යයි නේ. තාමත් ඒ ගැන පැහැදිලි මේකක් නැහැනේ. ඒක එහෙමම ඒ විදිහටම පවතීද කියන එක. ඒතර එන්න ඒ தත්ත්වෙත් ඇති කරන්න අවශ්‍යයි. ඩොලරයට යම් ස්ථාවර මිලක් බැංකුව පද්ධතිය හරහා වෙන කෙනාට දෙන්න. ඊළඟට අර බාහිර මාර්ග වලින් එවන ඒවා යම් දුරකට පාලනය කරන්න ඕනේ. ඒකත් දැන් පාලනය කරන්න යම් පියවරයන් අරන් තියෙනවා. එතකොට එන්න ඒ කාරණා ඩොලර් ගෙන්න ගැනීම සඳහා ඒ කාරණා වලට අපි වැඩි බරක් දෙන්න වෙනවා. ඊට පස්සේ අපනයන කරුවට දෙන්න පුළුවන් උපරිම පහසුකම් දීලා අපනයන වැඩි කරලා ඒ අපනයන වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීලා ඒ පැත්ත වැඩි කරන්න ඕනේ. ඒතර එන්නේ වගේ ආර්ථික වැඩපිළිවෙලක් සහ දේශපාලන වැඩපිළිවෙලක් කියන දෙකක් එකට ක්‍රියාත්මක වුණාම තමයි අපිට පුළුවන් මේ ඩොලර් වැඩිපුර ලංකාවට ගෙන්න ගන්න. දැන් මේ චන්න මහත්තයා දැන් ඔබතුමාලා මේ සම්බන්ධයෙන් යම් යෝජනාවල දැන් බැංකුකරුවන් කියන්නේ අර අපි කියනවා බිම්මට මේ සෙන්ස් එකක් තියෙන මිනිස්සු කියන්නේ රටේ ආර්ථිකය හැසිරෙන විදිහ පේනවා බැංකුවේ කවුන්ට් රේට් ඕකනේ ඇත්ත කතාව. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රේෂණ, මිනිස්සුන්ගේ ණය ගැනීම, මිනිස්සු ණය බැහැර හැරි මේ ඔක්කොම පේනවනේ ඔබතුමාලට. මේවා කෙටුම්පත් කළා එක පුටුවක වාඩි වෙලා මේ දේශපාලකයන්ට හෝ අඩු ගානේ මුදල් ඇමතිවරයාට හෝ වෘත්තීය සමිතියක් විදිහට මෙන්න මේකයි රටට වෙන්නේ මෙන්න මේකයි කරන්න ඕනි කියලා ගිහිල්ලා කොහෙවත් ඉඳගෙන වාඩි වෙලා කතා කරලා නැද්ද? නෑ රනිල්, මෙහෙමයි අපි වගකිව යුතු සංගමයක් හැටියට රංජන් සහෝදරයා ප්‍රකාශ කළ පරිදි අපි අවස්ථා ගණනාවකදී මේ තත්ත්වයන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඔබ විශ්වාස කරන්න අලුතෙන් පත් වෙලා ආපු මහ බැංකුවේ අධිපතිවරයාටත් අපි ලිඛිතව දැනුවත් කිරීම කරලා තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය බැංකුව අයිති මුදල් අමාත්‍යාංශයට ඒ අනුව මුදල් ඇමතිවරයා හිටපු මුදල් ඇමතිවරයා හමු වෙන්න මං හිතන්නේ අපි ලිපි 25ක් විතර යවුවා. කනගාටුයි කියන්නේ අපිට අවස්ථාව ලැබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන මුදල් ඇමතිතුමාටත් ඒ ඉල්ලීම අපි ඊයේ කරා. එහෙම අවස්ථාව තියෙනවනේ. දැන් අපි දකිනවා මේ රනිල් මේ මෑත කාලීනව දැක්කහම එහෙම අවස්ථාව වෙනවා හරි අඩුයි. මන් දන්නේ මොකක්ද හේතුව කියලා. අහුම්කම් දෙනවා අඩුයි කියලා අහුම්කම් දෙනවා අඩුයි පැහැදිලිවම. දැන් හිටපු මුදල් ඇමතිවරයා මම නම් කියන්න සූත් කැමති නෑ. අපි අවස්ථා ගණනාවකදී උත්සාහ දරුවා මේ අපි මේක ඇත්තටම මේ බැංකු පද්ධතිය තුල මේ ඉස්සරලා ප්‍රකාශ කරා වගේ මේ රටේ ආණ්ඩුව ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් රජයේ අවශ්‍යතාවයන් වලට මුදල් ගන්නවා. අපි ඒක බැහැර කරන්නේ නැහැ. නමුත් මේ වගේ අරකුවා වගේ යම් යම් සීමාවන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ දකිනවා මේ ඉන්ධන ගෙන්නන්න, ගෑස් ගෙන්නන්න මේ බැංකු දෙක එකතු කරන අපහසුයෙන් එකතු කරගන්න ඩොලර්ස් ටික මේ මුදල් අමාත්‍යාංශය එහෙම නැත්නම් මහ බැංකුව විසින් ගන්නවා. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මේ රටේ මිනිසුන්ට ඉන්ධන ගෙනත් දෙන්න ඕනේ, විදුලිය දෙන්න ඕනේ, ගෑස් දෙන්න ඕනේ, බෙහෙත් දෙන්න ඕනේ. අපි ඒවට එකඟයි. රාජ්‍ය බැංකුව හැටියට ඒවා අපේ යුතුයකම් හා වගකීම්. හැබැයි මේ වගේ යම් සීමාවන් තියෙන්න ඕනේ. ඊට අමතරව අපි මේ බැංකු ශාස්ත්‍රයේ කටයුතු කරන වගකීම් යුතු සංගමයක් හැටියට අධ්‍යක්ීම් තියෙන සංගමයක් හැටියට අපිත් මේ ආර්ථිකය ගැන රට ගැන මේක අපිත් රටනේ. මේ ආර්ථිකය අපිත් ආර්ථිකය. එතකොට මේවා සම්බන්ධයෙන් අපි කතා කරාම ඒවට අවස්ථාව නොලැබීම කනගාටුදායක තත්ත්වයක්. හැබැයි එහෙම කියලා අපි අපේ වගකීම් පැහැරලා නැහැ. අපි අවස්ථා ගණනාවකදී මේ සියලු තත්ත්වයන් ලිඛිතව දැනුම් දීලා තිනවා. මෙන්න මෙහෙම වෙනවා මේක තමයි අපි දකින මේ අදහස, අපි දකින මතය මේකයි. අපිට අවස්ථාවක් දෙන්න මේක ඇවිල්ලා වැඩිදුර විස්තර ඉදිරිපත් කරන්න කියලා. නමුත් කනගාටුවට එහෙම අවස්ථාවක් හම්බ වෙලා නැහැ. මීට අමතරව මට විනාඩියක් විතර කාලයක් දෙනවා නම් මම කියන්න ඕනේ. මේ ඔබ ඇහුවා මුලදී ප්‍රශ්නයක් මේ අර විශාල වශයෙන් ණය බොල් ණය හැටියට කපා හරිනවද කියලා.
ඔබ දකින්න ඇති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව හරහා මතුවන තත්ත්වයක් ඔය සමාජගත වෙලා තියෙන්නේ. කෝප් කමිටුව විසින් මේ කරපු විමර්ශනය පිළිබඳව අපි අතිශයින්ම අපේ ප්‍රසාදය පළ කරන්න කැමති. හැබැයි එක කරුණක් තියෙනවා කියන්නේ ඒ තමයි මීට කලිනුත් ඔය කෝප් කමිටුව විසින් විවිධ කරුණු කාරණා සමාජගත කරනවා, පත්තරවල යනවා, ඔබ වගේ මාධ්‍ය ආයතන වල කතා කරනවා. ඒ ඉතින් පස්සේ ඉවර වෙනවා. හරිද? විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. ඉතින් අපි කියන්නේ මෙවර එහෙම විය යුතු නැහැ. අර කිව්වා වගේ අපි දැක්ක මෙවර කෝප් කමිටුවේදී කමිටුව තීන්දුව කරලා තියෙනවා විශේෂයෙන් මේ ඔය කිව්ව චෝදනාව රාජ්‍ය බැංකු වලට එන්න ඉඩ තියෙනවා අසංක. මොකද රාජ්‍ය බැංකු කියන්නේ මේවා රාජ්‍ය බැංකුනේ. එතකොට මේ වගේ සභාපතිවරු තුල අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ ආණ්ඩුව. නමුත් මේ රටේ ආණ්ඩුත් වරද්ද ගන්න තැනක් තියෙනවා. මේ ආණ්ඩුව හිතනවා මේ ලංකා බැංකුව මහජන බැංකුව කියන්නේ ආණ්ඩුවේ බැංකුව කියලා. මේවා ආණ්ඩුවේ බැංකුව නෙවෙයි. මේවා රාජ්‍ය බැංකුව. ඒ කියන්නේ මේ රටේ ඔබතුමා හැමදාම කියන කතාවක්. හැමදාම කියන කතාවක්. මේක මේ රටේ මහජනතාවට අයිති බැංකුව. එතකොට මේ බැංකුවල කටයුතු කිරීමේදී ආණ්ඩුවට එහෙම නැත්නම් ආණ්ඩුව විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩල තමයි මේවට නායකත්වය දෙන්නේ. ඉතින් ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇවිල්ලා තියෙනවා. ඒක පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කමිටුවේදී පැහැදිලිව ඔප්පු වෙලා තිනවා යම් යම් කාරණා. ඔබ විශ්වාස කරන්න රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයේට මේ ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුව යටත් විගණකාධිපතිවරයා ඊටාම පැහැදිලිව මේ යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් ඔහුගේ මතයන් පළ කරලා තිනවා. කනගාටුදායක වෙන්නේ ඒවා මතයන් විතරයි. ඒවට අදාළ කටයුතු කරන්නේ නැහැ. මම අවසන් කරනවා මේක. ඒක තමයි පහුගිය කාලේ මුදල් ඇමතිවරයා හිටලා හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ අග්‍රාමාත්‍යතුමා හැටියට. අපි එතුමත් එක්ක මට දිනේ මතකයි 2020 ජූනි මාසේ 20 වෙනිදා අරිලිගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුවා. එතුමා දිගින් දිගටම කිව්වා පහුගිය යහපාලන කාලේ මේ රාජ්‍ය බැංකුව ඇතුලේ අනවශ්‍ය දේවල් විසමාචාර වෙලා ওই වගේ කතන්දර ගොඩක්. අපි එතුමාට කිව්වා එතුමා දෙතුන් පාරක් කොහම අපි කිව්වා ඉතින් ඔබතුමා මේ රටේ මුදල් ඇමතිතුමා ඔබතුමාට පුළුවන් කමිටු එකක් පත් කරලා මේ බැංකු කටයුතු විමර්ශනය කරලා වැරදි කරලා තියෙනවා නම් දඬුවම් කරන්න. අපි සංගමයක් හැටියට ඉන්නේ එදත් හිටියේ එතන අද ඉන්නෙත් එතන. ඔබ විශ්වාස කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරා කමිටු එකක් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහත්තයාගේ සභාපතිත්වයෙන්. දැන් කමිටු වාර්තාව දීලා රාජපක්ෂ මහත්තයාට මාස 6කට වැඩි කමිටුවක් නැහැ. උනේ මොකක්දත් නැහැ. කිසිම දෙයක් වෙලා නැහැ. ඉතින් මේවා බරපතල ප්‍රශ්න. ඊට අමතරව මේ පහුගිය අවුරුදු දෙකමාර ඇතුළත විශේෂයෙන් ලංකා බැංකුවේ ගත්තාම යම් යම් අක්‍රමිකතා අකටයුතුකම් පිළිබඳව සංගමයක් හැටියට අපි දිගින් දිගටම මහ බැංකුවට කියනවා, මුදල් අමාත්‍යාංශයට කියනවා, ජනාධිපතිවරයාට කිව්වා, අග්‍රාමාත්‍යවරයාට කිව්වා, ලියුම හම්බුණාද කියලාවත් නැහැ. හැබැයි අපි අද මිස්මතු කරපු කාරණා ගණනාවක් අන්න රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ගෙඩි පිටින් දක්වලා තියෙනවා. ඉතින් මේවාට පිළිතුරු සැපීමට අපිට හැකියාවක් නැහැ. අපි වෘත්තීය සමිතියක් අපි වගකීමක් සහිතව මේ රටේ බැංකු පද්ධතිය ඇතුළු අපි දරන මතය තමයි මේ රටේ රාජ්‍ය ආයතන ශක්තිමත්ව ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඒකට දේශපාලනීය මැදිහත් වීම මුළුමනින්ම බැහැර කරන්න ඕනේ. ඒ වගේම රට ඇතුලේ අර මේ කතා කරපු මොන ආර්ථික ක්‍රමවේදය හැදුවත් මොන සංකල්ප ගෙනාවත් වැඩක් නැහැ. මේ රනිල් මේ රටේ නීතියේ ආධිපත්‍යය අනිවාර්යයෙන්ම ඉතිහාසයේ වගේ තහවුරු වෙන්න ඕනේ. මේ නීතිය ලොකු මිනිස්සුන්ට එකක්, ලොකු මිනිස්සු නිදොස් කොට නිදහස් වෙනවා, පොඩි මිනිස්සු හිරේ යනවා. එහෙම නීතියක් තියෙන රටකට ඔලුව උස්සන්න බෑ. දැන් අපි මේ අන්තිම විනාඩි කිහිපෙදී අපිට පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපේ රටේ ආර්ථිකය කොතනද වැරදුනේ කියලා ආර්ථික විශ්ලේෂකයන්ගෙන් අහන්න ඕන එකක් අපි බැංකුකරුවන්ගෙන් අහන. මොකද ඔවුන් තමයි මේ බිම්මට්ටේ ඔබලට මේක තේරෙන නිසා. ඒ කියන්නේ මේක අර කියන්නේ වෘත්තීයමය සුදුසුකමක් වෙන්න ඕනේ. නමුත් මේක තේරෙනවා බිම්මට්ටේ ඉඳලා. දැන් මේ හුඟක් ව්‍යාපාරිකයෝ කියනවා අපිට බැංකුව හරහා ණයවරලි PLC ඕපන් කරන්න දෙන්නේ නැහැ, බඩු ගේන්න දෙන්නේ නැහැ. නමුත් අපිට අත්‍යවශ්‍ය බාණ්ඩ ටික ගෙන්න ගන්න ඕනේ. ඒ නිසා අපි ඩොලර් සංචිත තියාගෙන ඉන්නවා. ඩොලර් සංචිත කියන්නේ පොඩි මුදලක් ව්‍යාපාරිකයෝ මේ රටේ ආර්ථිකයට සාපේක්ෂව තියාගෙන ඉන්නවා. සමහර අය කියනවා මේවා නීති විරෝධී, ඩොලර් තියන් ඉන්න ඕනේ නැහැ, රජය මගින් තමයි මේවා ප්‍රේෂණය වෙන්නේ. සමහරලාට උන්ඩියල් ක්‍රමයට හුඟක් අය මේ මුදල් හුවමාරු කරගන්නවා. දැන් මේවා වැරදිද? මේවා රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? අජින් මහත්තයා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපිට. ඔව් අපි ඕකේ මේ ප්‍රශ්න කීපයක් තිබ්බා කියලා නේද? එතකොට ඒකේ අපි පොඩ්ඩක් උන්ඩියල් ක්‍රමයෙන් පටන් ගත්තොත් දැන් උන්ඩියල් ක්‍රමය තුල ඇත්තටම සිද්ධ වෙන්නේ බැංකු ක්‍රමයට එන්නේ නැතුව ඩොලර් හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒතකොට ඒකෙදි පිටරටක ඉන්න පුද්ගලයා මේ සහ මේ රටේ ඉන්න පුද්ගලයා ඒ දෙන්න ඩොලර් සහ රුපියල් හුවමාරු කරනවා. ඒ කියන්නේ අපිට මේ රටේ ඉන්න කෙනෙකුට යම් දුරකට මේ අවශ්‍ය නම් ඔහුට ඩොලර් වලින් එවන්න පිටරට ඉන්න එක්කෙනාට මේ රටේ ඉන්න එක්කෙනාට එවන්න අවශ්‍ය නම් එයා ඩොලර් ටික එවන්නේ නැහැ.
ඒ වෙනුවට මෙහි ඉන්න උන්ඩියල් මේ ඩීලර්ට දැනුම් දෙනවා ඒ රුපියල් ප්‍රමාණය අදාළ එක්කෙනාට දෙන්න කියලා එයා ඒ වෙනුවට ඒ පිටරට ඉන්න ඩොලර් එවන්න බලාපොරොත්තු වෙන එක්කෙනාගෙන් ඒ ඩොලර් ටික ලබා ගන්නවා. ලබාගෙන මෙහෙන් රුපියල් දෙනවා. ඒතකොට දැන් ඩොලර් තියෙන්නේ කවුද? ඒ පැත්තේ උන්ඩියල් මුදලාලි ගාව ඩොලර් ටික තියෙනවා. මේ පැත්තේ උන්ඩියල් කරන කෙනාට ඒ ඩොලර් ටික ඔහුට ලැබිය යුතු වත්කමක් විදියට තියෙනවා. එතකොට ඒකෙදී ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා වෙන මත්ද්‍රව්‍ය, ඒ වගේම ආයුධ, ඒ වගේ විවිධ මේ නීති විරෝධී ජාවාරම් වලට මේක යෙද වෙනවා. ඒතර ඒකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් තමයි ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළට ඩොලර් ටික එන්නේ නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් වෙනත් නීති විරෝධී ජාවාරම් වලට මේක සහයෝගයක් වෙනවා. ඒක නිසා මේ උන්ඩියල් ක්‍රමයට එවීම කියන්නේ පිටරටක අපි රැකියාව කරනවා නම් ඒකේදී ඔබේ සියලුම ඥාතීන් හිතවතුන් සහ ඔබේ රට ඒ ඔක්කොම මෙහි තියෙන්නේ. එතකොට ඔබ ඒ රටේ රැකියාව කරලා කවදා හරි මෙහෙට එන්න ඕනේ. ඔබේ ඥාතීන් හිතවතුන් හොඳින් ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ උන්ඩියල් ක්‍රමයෙන් එවීම ඒ දෙකටම කරන හානියක්. ඒ නිසා අපි බැංකු පද්ධතිය තුලින් ඩොලර් එවන්න ඕනේ. අපිට යම් රුපියල් 10ක 15ක පාඩුවක් වෙනවා කියලා හිතලා අපි ඒක හරහා එවන්නේ නැත්නම් ඒක මං හිතන්නේ අපි කරන ඊටාම රටටත් තමන්ටත් කරගන්න ලොකු හානියක්. ඒ නිසා උන්ඩියල් ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ කියන එක තමයි අපි බැංකු පද්ධතියෙන් හින්දා නෙමෙයි. අපි පොරවැසියෙක් විදිහට අපි මේ උන්ඩියල් ක්‍රමයෙන් බැහැර විය යුතුයි. ඒකේ තියෙන ආදීනව ගැන අපිට වෙනම ඕනනම් කතා කරන්න පුළුවන් පැය ගාණක් වුණත්. ඊළඟට අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයෝ ගත්තාම දැන් අපි රටේ මේ බඩු ගෙන්නන ක්‍රම කීපයක් තියෙනවනේ. ජාත්‍යන්තර වෙළඳාම ගෙවීම කරන්න පුළුවන්. ණයවැර ලිපි වලින් ගෙවීම කරන්න පුළුවන්. එතකොට මේ ලියවිලි මත ගෙවීම කරන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්වාන්ස් පේමන්ට් කියන්නේ ගෙවලා ඒ විදිහට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ විවෘත ගිණුම කියන්නේ ඕපන් account විදිහට ගෙවන්න පුළුවන්. ඒතර මේ බැංකු පද්ධතිය හරහා අර කියපු මේ ණයවැර ලිපි සහ ලියවිලි මත ගෙවීම කිරීමේදී මේ ඩොලර් ලබා ගැනීමට තියෙන යම් සීමාවන් නිසා සමහර ව්‍යාපාරිකයෝ පෙළඹෙනවා අර විවෘත ගිණුම් ක්‍රමයේ යටතේ කෙලින්ම ඩොලර් ඒගොල්ලන් හොමාරු කරලා බඩු ගෙන්න ගන්න. මොකද ඒකෙදි විවෘත ගිණුම් ක්‍රමයේදී බඩු ටික මෙහෙට එවුවට පස්සේ එයාට ඩොලර් යවන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයේදී බැංකු පද්ධතිය හරහා මේක මේ ඩොලර් ටික යන්නේ නැහැනේ. එතකොට ඒක නිසා තමයි මේ දැන් හැමතිස්සෙම මේ මහා බැංකුව ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කියලා හඳුන්වා දීලා ඒවා විතරක් බැංකු ගෙන්නන්න ඉඩ දීලා අනිකුත් ඒවා ගෙන්නන එක සීමා කරලා ඒ හරහා ඊළඟට ඩොලර් තියාගෙන ඉන්නගෙන් ඩොලර් ටික බැංකු පද්ධතියට අරගෙන මේ රටේ තියෙන ඩොලර් හිඟේ යම් දුරකට මගහා කරන්න උත්සාහ කරන්නේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ වෙලාවේ අපි ඉන්නේ යම් අසීරු අවස්ථාවක්. ඒතර අසීරු අවස්ථාවක ඉන්නකොට අපිට යම් සීමාවන් හැමදේටම පනව ගන්න වෙනවා. ඒතර ඒකේ අවසාන ප්‍රතිඵලය පොදුවේ අපි හැමෝටම යහපත් වෙන වීම සඳහා තමයි අපි ඒක කරන්නේ. අපිට ලෙඩක් හැදුනොත් ඒ ලෙඩක් හැදිච්ච වෙලාවට අපි යම් සීමාවල් පනව ගන්න ඕනේ. අපේ සාමාන්‍ය විදිහට අපිට ජීවත් වෙන්න බෑනේ. ඒ විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. ව්‍යාපාරිකයෙක් වේවා, පුරවැසියෙක් වේවා, ඒ හැම කෙනෙක්ම ඊට පස්සේ බැංකු පද්ධතියෙන් අපි බැංකු කරුවෝ වේවා, ඊට පස්සේ බැංකු වල ගනුදෙනු කරුවෝ වේවා තේරුම් ගන්න අවශ්‍යයි. මොකක් දැන් හේතු අපි කියලා වැඩක් නැහැ. හේතු ගොඩක් තියෙනවා. රට මේ තත්ත්වයටපත් වෙන්න. දිගින් දිගටම ණය ගැනීම. ඒතර අපේ ගෙවුම් ශේෂය සහ වෙළඳ ශේෂය පිළිබඳ හැඟීමකින් තොරව ඒකේ පරතරය දිගින් දිගටම අපිට ඉඩ සැලසී මේ වගේ ගත්ත ණය මේ ඵලදායී ව්‍යාපෘති වල යොදා නොගැනීම, ඊට පස්සේ දූෂණය, නාස්තිය, ඒ වගේ කාරණා ගොඩාක් තියෙනවා මේ තත්ත්වයටපත් වෙන්න. ඒතර නමුත් දැන් අපි මේ තත්ත්වයටපත් වුණාම මෙතනින් ගොඩට එන්න යම් ක්‍රමයක් හදන්න එපා. ඒතර ඒක තුළ මේ ඩොලර් නිසි ක්‍රමවේදය තුළ බැංකු පද්ධතිය හරහා රටට එන්නත්, බැංකු පත්‍ය රටින් එළියට යන්නත්, ඒ හරහා ලංකාවේ මේ වෙළඳ ශේෂය, ගෙවුම් ශේෂය ඒවා සම්බන්ධ තියෙන තත්ත්වයන් මගහරවා ගැනීමෙන් හොඳ ආර්ථික තත්ත්වයට අපි එන්නත් කියන කාරණයට අපි හැමෝටම යම් කැපකිරීමක් කරන්න වෙනවා. විශේෂයෙන් මේ අන්තිම විනාඩි කිව්වෙන අසංගේ ප්‍රශ්නෙට කලින් මම පොඩි ප්‍රශ්නයක් අහනවා චන්න මහත්තයාගෙන්. දැන් අපි කතා කරනවා මේ ඉස්සරහට කන්නත් තමාරු කාලයක්, හාල් මිල වැඩි වෙයි, ආහාර මිල වැඩි වෙයි. දැන් කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශ පැත්තෙන් ඊයේ වෙනකොට කියනවා මේ දෙපාර්තමේන්තුව පැත්තේ රුපියල් 100ක්වත් නැහැ මේ අලබතල වැලක්වත් වවා ගන්න. යලකන්නේ පිළිබඳ අනතුරු එංගවීම කරනවා. මෙහෙම කියනවා. මිනිස්සුන්ට ඉතුරු කරන්න කලින් දැන් කෑම ගැන හිතන්න සිද්ධ වෙනවා කියලා අපිට මේ කේක අනාලකි කියනවා මිනිස්සු. මහ බැංකු අධිපතිවරයා කාලේ කියලා තිබ්බා මිනිස්සුන් ඉස්සරහට රස්සා නැති වෙන්න පුළුවන් මේ ආර්ථික අපතේ රටට විතරක් නෙමෙයි ලෝකෙට බලපාලා දීලා අපිට හොඳටම දැන් දැනিলা තියෙනවා. බැංකු පද්ධතියේ මිනිස්සුන්ගේ රැකියා ටික සුරක්ෂිතද? ඒ වෙනුවෙන් වෘත්තීය සමිතිය මොකක් හරි උන් ගැන හොයලා බැලීමක් කරලා තියෙනවද ඉස්සරහට? කියන්නේ බැංකුත් කඩා වැටෙන්න පුළුවන් කියලා අපි උපකල්පනය කරොත් කොතනදී හරි රැකියා අනතුරේ තියෙන්න පුළුවන්. වෘත්තීය සමිතියකට ලොකු බලපෑමක් කරන්න වෙනවනේ මේ සම්බන්ධයෙන්.
ඔව් පැහැදිලිවම විවිධ පුරෝකථනයන් අපි දකිනවා ආර්ථිකයේ හැසිරීම පිළිබඳව. එහිදී විශේෂයෙන් මහ බැංකුවේ අධිපතිතුමාගේ ඒ ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ඒ ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ. ඒක ඇත්ත යථාර්ථය කියලා අපි දකිනවා. හැබැයි අපි ඔබ අහපු ප්‍රශ්නය ඔය කියන කතාව ඇත්ත. ආහාර සුරක්ෂිත භාවය නැත්නම් මිනිසුන්ට ආහාර ඊග වෙනවා කියන එක අපි දකිනවනේ. දැන් විශේෂයෙන් ඔබේ මාධ්‍යම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්වපු දෙයක් තමයි රටේ මේ කෘෂිකාර්මික පැත්තෙන් බරපතල මේ යලකන්නේ බිඳ වැටීමක් තියෙනවා. මම දන්න විදිහට ජනාධිපතිවරයාට සිද්ධ වුණා ඊයේ ඉල්ලීමක් කරන්න මේ යල අතහරින්න එපා කරගෙන යන්න කියලා. නමුත් ඒකෙදී දුක හිතෙන පැත්ත තමයි දැනට අවුරුද්දකට හමාරකට කලින් ගත්තේ රසායනික පොහොර සම්බන්ධයෙන් ගත්ත ඒක අපි චෝදනා කරනව නෙවෙයි. නමුත් වැරදි තීන්දුවක් ඒක. ඒ හරහා මත වුණ තත්වයන් එක්ක සහ ආර්ථිකයේ මේ තියෙන දරුණු බිඳ වැටීම් එක්ක රටේ බරපතල ආහාර ගැටලුවක් වගේම රනිල් අහපු අනික් ප්‍රශ්නය සේවකයන්ගේ රැකියාවන් පිළිබඳව ඔව් ඒක ඇත්ත. නමුත් අපි දකින්නේ නැහැ මේ මොහොත වෙන විට බැංකු පද්ධතිය තුල ඔය කියන අවදානමක් අපි දකින්නේ නැහැ. නමුත් පොදුවේ ගත්තාම රටේ හැම පැත්තකම එහෙම නැත්නම් හැම ක්ෂේත්‍රයකම ඔය බිඳ වැටීම පොදුවේ ආවොත් ඒකේ යම් යම් බලපෑම් අපිටත් එයි. ඉතින් අපි දැනට පුරෝකථනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි වගේ කිව්තු සංගමයක් හැටියට ඊටාම පැහැදිලි තැනක ඉන්නවා. මේ එහෙම විය යුතු නැහැ. මේවා නිසි පරිදි කළමනාකරණය කරගෙන තවමත් රනිල් අවස්ථාව තියෙනවා. ඕනතරම් මේ රටේ මේ වැටලා තියෙන තැනින් ගොඩට එන්න ඕනතරම් අවස්ථාව තියෙනවා. අර අපේ රංජන් සහෝදරයා කිව්වා ඒ සඳහා අවශ්‍ය වෙන්නේ එකඟතාවයන් සහ පැහැදිලි ස්ථාවරයන් තුල ඉඳලා නිසි පරිදි નિયમિત වෙලාවට ඒ තීන්දුව తీරන ගන්නවා නම් මම හිතන්නේ මේ අර්බුදයෙන් මුහුණ දෙන්න අපි සියලු දෙනාටම රටක් හැටියට හැකියාව තියෙනවා. මේ අන්තිම විනාඩිය සහ අවසාන ප්‍රශ්නය විදිහට ඔබතුමන්ලගේ යම් කියන දෙයක් තියෙනවා නම් ඒකත් ප්‍රකාශ කරන්න පුළුවන්. රංජිත් මහත්තයෙන් අහන්නේ දැන් ඔබතුමන්ලා හිතන විදිහට මේ ක්‍රමය කියන්නේ ලොකු දේශපාලන විශ්ලේෂණයක් නෙමෙයි මං ඉල්ලන්නේ. සරල අපි පුරවැසියෝ විදිහට අපිට වැරදුනේ කොතනද? අපි හදන්න පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා යම් විග්‍රහයක් එක්ක අපිට පුළුවන් මේ කතාව අවසන් කරන්න. ඔව් මං හිතන්නේ අපිට වැරදුනේ කොතනද කියන එක අපි නිකන් කෙටියෙන් ගත්තොත් අපිට වැරදුනේ අපේ රටට කුමන මේක අපි මේ රාජ්‍ය සහ ආණ්ඩුව කියන්නේ දෙකක්. ඒතර ආණ්ඩුව අවුරුදු 5න් 5ට පත් වෙනවා. හැබැයි රාජ්‍යයට පැහැදිලි ජාතික ප්‍රතිපත්තීන් සියලු දේවල් වලට තියෙන්න ඕනේ. මම කලිනුත් කිව්වා. ඒ රාජ්‍ය ප්‍රතිපත්තීන් ආණ්ඩුව අනුව වෙනස් වීම තමයි අපිට වැරදිච්ච පළවෙනි කාරණේ. ඊට පස්සේ ඒකේදී අපි තෝරාගත්ත ආර්ථික ගමන් මාර්ගය අපි දැන් නව ලිබරල් වාදය කියලා අපි හඳුන්වනවා. මේ නව ලිබරල් වාදයේ ලෝකයේ බොහෝ තැන්වල යම් අර්බුදයන් වලට ගියා. හැබැයි මේ නව ලිබරල් වාදය තුල උනත් මීට වඩා යම් මට්ටමක කළමනාකරණයක් සිද්ධ වුණා නම් අපි මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතකොට හැබැයි දැන් අර කිව්වා වගේ දැන් අපි මේවා කතා කරමින් ඉඳලා තේරුමක් නැහැ. අපි මේ තත්ත්වෙන් ගොඩ එන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ මොහොතේ හෝ අපි මේ වැරදුණු තැනින් ගොඩ යෑමට රටක් විදියට අපි පැහැදිලි රාජ්‍ය ආරක්ෂා වෙන රාජ්‍ය ප්‍රතිපත්තීන් නිති පරිවර්තය ස්ථාපිත වෙන ඒ වගේම ඒ තුල දූෂණය අවම කරන දූෂණය නැති කරන්න කියලා අපි කියන්න බෑ. දූෂණය අවම කරන නීති ආධිපත්‍යය තහවුරු වෙන ව්‍යවස්ථාදායක සහ විධායකයේ තුලණය වෙන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ වගේම බැංකු පද්ධතිය ගත්තාම බැංකු පද්ධතිය මේ මොහොතේ රටේ තියෙන ලෝකේ තියෙන ජාත්‍යන්තර ප්‍රමිතියත් එක්ක ඉතාම හොඳ තැනක ඉන්නවා. විශේෂයෙන් අපි ගත්තොත් ප්‍රාග්ධන සැපිරීම අවශ්‍යතා අනුපාතය කියලා ඔබතුමා අහලා ඇති. ඒක අද මේ බැංකු පද්ධතිය තුළ සාමාන්‍යයෙන් තිබිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන ඉන්නවා බැංකු. ඊළඟට බැංකු පද්ධතියේ මේ මට්ටමේ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 17කට ආසන්නයි. ඒ වගේම තැන්පතු ට්‍රිලියන 13කට 14කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒ වගේ ඊටාම ශක්තිමත් තැනක බැංකු පද්ධතිය මේ මොහොතේ පවතිනවා. ඒත් එක්කම බැංකු ඔබලා කියන ආකාරයට පහුගිය කාලේ දකින්නත් ඇති යම් ලාභ ලැබමින් ඉන්නවා. ඒතකොට මේ ලාභ වලදීත් අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ ලාභය කියන එක ඉලක්කමක් වශයෙන් පෙන්වන්නට වැඩිය මේ ලාභය හරියට ගණනය වෙන්නේ return on investment. ඒ කියන්නේ යොදලා තියෙන මුදලට ලැබෙන ප්‍රමාණාත්මක ප්‍රමාණය. ඒතකොට ඒක අනුව යම් හොඳ මට්ටමක බැංකු පවතිනවා. ඒ නිසා තමයි පුළුවන් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වලට අවුරුද්දකට බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට බදු සහ ලාභාංශ විදියට දෙන්න. ඒතකොට එහෙම දෙමින් මේ අවසාන කාර්තුවේදීත් බැංකු තාම හොඳ මට්ටමක තියෙනවා. හැබැයි මේ හොඳ මට්ටම දිගටම පවත්වාගෙන යන්න නම් රටේ ආර්ථිකය මේ තියෙන තැනින් උඩට එන්න ඕනේ. මොකද මේ තත්ත්වයේ උඩ බැංකු වලට යම් පීඩනයක් කෙලලා තියෙනවා දරවශීලතාවයට අදාළව.
ඒ කියන්නේ රුපියල් සහ ඩොලර් වල. එන්නේ ද්‍රවශීලතාවය විසඳීම සඳහා අපි ආර්ථිකයේ මේ තියෙන මට්ටමෙන් උඩට ගේන්න මේ ගෙනියන ප්‍රතිපත්තිත් එක්ක ඉස්සරහට යන වැඩපිළිවෙලකට යන්න අවශ්‍යයි. ඒකෙදි ලංකා බැංකු සේවක සංගමයේ විදියට අපි කිසිම දේශපාලන ભેදයකින් තොරව ඒ අපේ සහයෝගය ඒ නිවැරදි දේ කරන ඕනෑම පාලකයෙකුට හෝ එහෙම නැත්නම් නියාමකයෙකුට උපරිම වශයෙන් අපි ලබා දෙන්න සූදානම්. ඒ වගේම බැංකුව වල අර කියන විදිහේ බැංකුකරුවන්ගේ තැන්පතු වලට අදාළව යන යම්කිසි හානිදායක දෙයක් සිද්ධ වෙනවා නම් ඒකේ දුටුව පළවෙනි මොහොතේදී මේකට එරෙහිව නැගී සිටලා මහ ජනතාවගේ තැන්පත් ආරක්ෂා කර ගැනීම සඳහා සංගමයක් විදිහට කරන්න පුළුවන් උපරිම දේ කරන්නත් අපි සූදානම් කියන පණිවිඩය අපි මේ රටේ ජනතාවට දෙනවා. තැන්පත් අනතුරේද බැංකු පද්ධතිය කඩා වැටේද? අද දවසේ අපි පැයක කාලයක් කතා කරා මේ සම්බන්ධව. වෘත්තීය සමිතියෙන් එහාට ගිහිල්ලා අපි විශ්වාස කරනවා මේ රටේ පුරවැසියෝ විදියට මෙතුමාලා යම් අවස්ථාවක මේ තැන්පත්කරුවන් පත්වෙලා ඉන්න එහෙම නැත්නම් මේ අවිනිශ්චිත තත්ත්වයන් පිළිබඳව රටේ ආර්ථිකයේ අවිනිශ්චිත තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීම ගණනාවක් කළේ. අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ලංකා බැංකු සේවක සංගමේ සභාපති චන්න දිසානායක මහතාට අපි ආරාධනා කළා මෙදිරිට එන්න කියලා. එවැනි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා මේ ඔබ දෙපළට බොහොම ස්තුතියි. අපේ මෙදිරිට ඇවිල්ලා මේ පැහැදිලි කිරීම වලට මේ අවබෝධය අපිට ලබා දුන්නාට රටේ මිනිස්සුන්ට. යලි දවසක අපි කතා කරමු. කොහොමුණත් බැංකු පද්ධතියත් රටේ කඩා වැටුනොත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නැත්නම් මෙහෙම හරි ඉන්න එක ගැන අපිට තියෙන්නේ ඉතාම කනගාටුදායක අනාගතයක්. ඒ නිසා මේවා කලින් දැනුවත් කිරීම වැදගත්. අපි සමහරලාට අවදානවලට පෙර සූදානම් වෙන නම් මේ අවබෝධය අපිට තියෙන්න ඕනි කියලා විශ්වාස කරන නිසා අපි අද මේ කතා බහ සිද්ධ කළේ ඔබත් එක්ක. බොහොම ස්තුතියි. මැදිරිට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වුණා. යලි වෙඩිල්ල සමග අපි මුණ ගැහෙන්නේ හෙට උදේ 7යි. වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක් හඬින්